අපි වෙමු සීලක බොදු දරුවෝ. දරුවන් සරණයි දරුවනේ. අපි එකතු වෙලා ඉන්නේ DP Education දහම් පාසල එක්ක. දරුවනේ අද අපි බෞද්ධ සංස්කෘතිය විෂයෙහි අද අපි ඉගෙන ගන්නේ බෞද්ධ සිරිත් විරිත් සම්බන්ධව තියෙන පළවෙනි කොටසට අයිති පාඩමක්. ඒ පාඩම තමයි ශාසනික කටයුතු හෙවත් පින්කම් පිළිබඳ සිරිත් විරිත් ගැන තමයි අද අපි ඉගෙන ගන්නේ. දැන් අපේ දරුවෝ දන්නවා බෞද්ධයෝ හැටියට අපි විවිධ සිරිත් විරිත් අනුගමනය කරනවා. අපි මේ පාඩම් ඒකක ගණනාවේ බෞද්ධ සංස්කෘතිය විෂයේ පළවෙනි කොටස වෙන් වෙලා තියෙන්නේ මේ බෞද්ධ සිරිත් විරිත් සම්බන්ධව. ඒතර සිරිත් කියන්නේ කළ යුතු දේවල්, විරිත් කියන්නේ නොකළ යුතු දේවල්. ඒතර මේ සිරිත් විරිත් සම්බන්ධව ඉගෙන ගන්නකොට එකක් තමයි පින්කම් කියලා කියන්නේ. එතකොට මේ පින්කම් වලදී අපි කළ යුතු ආකාරය නිසි ලෙස දැනගන්න ඕන. මොකද බෞද්ධෙක් විදිහට ලංකාවේ උපදින අයට තියෙන සිරිත් නෙමෙයි බුරුමේ බෞද්ධයින්ට තියෙන්නේ. ඒ අයගේ ආගමික සිරිත් විරිත් වෙනස් වෙනවා. තායිලන්තයට ගියාම තායිලන්ත බෞද්ධයින්ගේ ආගමික නැත්නම් පින්කම් සම්බන්ධව ඒගොල්ලෝ අනුගමනය කරන සිරිත් විරිත් වෙනස් වෙනවා. ඊටත් වඩා වෙනස් වෙන තැනක් තමයි දැන් ජපානය, චීනය, කොරියාව වගේ මහායාන බෞද්ධ රටවල් වල ආගමික සිරිත් විරිත් තේරවාද බෞද්ධ රටවල සිරිත් විරිත් වලට වඩා හාත්පසින්ම වෙනස්. එතකොට දරුවනේ මෙන්න මේ සිරිත් විරිත් සම්බන්ධව අපිට යම් අවබෝධයක් අපි ලබා ගන්න ඕන. ලංකාව තේරවාද බෞද්ධ රටක්නේ. ඒතර මේ ලංකාව තේරවාද බෞද්ධ රටක් නිසා අපේ බෞද්ධ සිරිත් විරිත් ගොඩ නැගිලා තියෙන්නේ තේරවාද ත්‍රිපිටක ධර්මය මත පදනම් වෙලා. ඒතර තේරීය ත්‍රිපිටකය මූලාශ්‍රය කරගෙන තමයි අපේ සිරිත් විරිත් ගොඩ නැගිලා තියෙන්නේ. එතකොට දරුවනේ අපේ පින්කම් මොනවද? සාමාන්‍යයෙන් බෞද්ධ නිවසක උපදින දරුවෙක් උපදින්න පෙර ඉඳලම බෞද්ධ සිරිත් විරිත් වලට ලක් වෙනවා. මව් කුසේ ඉන්නකොට අඟුලිමාල පිරිත කියලා, ගබ් පෙරහැර පාලා, අන්න එතනින්ම ආරම්භ වෙන මේ බෞද්ධ සිරිත් විරිත් කුමාරෝප්පත්ති අවස්ථාවෙත් සිද්ධ වෙනවා වෙනස්. ඊට පස්සේ අකුරු කියවෙනකොට, එතනින් පස්සේ විවාහ අවස්ථාවල, එතනින් පස්සේ අවමංගල්‍ය අවස්ථා විවිධ විදිහට බෞද්ධ සිරිත් විරිත් අපි සිද්ධ කරනවා. එතකොට දරුවනේ අපිට දැන් මේ පින්කම් සම්බන්ධව ගත්තොත් මේ පින්කම් වලදී අපි අනුගමනය කරන සිරිත් විරිත් මොනවද? පින්කමකදී කරන්න ඕන දේවල්. දැන් විවිධ පින්කම් තියෙනවා. ධර්මදේශනා පින්කම්, දානමය පින්කම්. ඒතර දානමය පින්කම් ගත්තොත් විවිධ දාන තියෙනවා. සාංගික දාන, දන්සල්, ගිහි දාන, උපාසක දාන, නේද? සත්තුන්ට දෙන අපේ පැරණි සමාජින් ඉඳලාම ආපු බලු කපුටු දාන. විවිධ විදිහට දානමය පැත්තෙන් ගත්තොත්. ධර්මදේශනා පින්කම් ගත්තොත් පැයක බණ, එතනින් පස්සේ එළි වෙනකම් මුල් කාලේ බණ කියලා තියෙනවා. එතනින් ගියාම යුගාසන, විවිධ විදිහට ධර්මදේශනා ක්‍රම තිබිලා තියෙනවා. ඒතර මේ මෙන්න මේවා සම්බන්ධව අපි යම් අවබෝධයක් මේ පාඩමේදී ලබා ගන්න ඕන. මොකද හේතුව ගොඩක් දෙනෙක් මේ පින්කම් සිද්ධ කරාට මේ පින්කම් වල ඉතිහාසය කොයි වගේද? මේ පින්කම් ආරම්භ වුණේ කොහොමද? ඒ පින්කම් ව්‍යාප්ත වෙලා ගිහිල්ලා අද තියෙන ස්වරූපයට ආවේ කොහොමද? කියන සම්බන්ධව යම්කිසි විචාරාත්මක පුළුල් අවබෝධයක් දහම් පාසල අවසාන ශ්‍රේණියේදී ඔබට ලබා දෙනවා. දැන් සාමාන්‍යයෙන් අපේ එදිනෙදා ජීවිතයේදී බෞද්ධයෝ පිරිත් පින්කමක් කරනකොට ඒ පිරිත් පින්කම චාරිත්‍රයක් විදිහට සිද්ධ කරනවා. හැබැයි දහම් පාසල අවසාන ශ්‍රේණියේ දරුවෝ හැටියට ඒ පින්කම කොහොමද ආරම්භ වුණේ? ඒ ඉතිහාසය කොයි වගේද? මුල් කාලයේ ස්වරූපය කොහොමද? අධ්‍යතනයේ අද තියෙන ස්වරූපය කොහොමද? කියන එක පිළිබඳ අවබෝධයක් අපේ දරුවන්ට ඇති විය යුතුයි. ඒ සම්බන්ධ අවබෝධයයි අපිට ඕන. මොකද විවිධ දුර්මත ඇති වෙන අවස්ථාවලදී ඒවා ඛණ්ඩනය කරන්න, ඒත් එක්කම විවිධ වැරදි ප්‍රචාර නිකුත් වෙන අවස්ථාවලදී ඒවයි සාවද්‍ය භාවය සහ නිර්වද්‍ය භාවය Tamanට තීරණය කරන්න මේවා සම්බන්ධව
කොහොමද ආරම්භ වුණේ, ව්‍යාප්තුණේ කොහොමද කියන එක සම්බන්ධ අවබෝධය අවශ්‍යයි. එහෙනම් දරුවනේ අපි පාඩමට ප්‍රවේශ වෙමු. ඒතර පින්කම් සම්බන්ධ සිරිත් විරිත් වලදී අද අපි කතා කරන්නේ පිරිත් දේශනය සම්බන්ධ සිරිත් විරිත් සම්බන්ධව. පිරිතක් කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධව තමයි අද අපි සාකච්ඡා කරන්න ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. පිරිත් දේශනය හා සම්බන්ධ සිරිත් විරිත්. මොනවද බලමු සිරිත්? පිරිත් දේශනීය ආරම්භය. දැන් පිරිත කියන එක හැදෙන්නේ පරිත්‍ර කියලා පාලි වචනයක් තියෙනවා. පරිත්‍ර. පරිත්‍රාණ කියලා කියන පරිත්‍රාණ කියන එක තමයි පරිත්ත වෙන්නේ. පරිත්‍රාණ පරිත්ත බවට පත් වෙනවා. පරිත්‍රාණ. පරිත්‍රාණ කියන වචනය තමයි පාලියෙන් අපි කියන්නේ පරිත්ත. පරිත්ත. ඒ කියන්නේ සංස්කෘත රූපය, මේක සංස්කෘත. ඒක පාලියට එන්නේ පරිත්ත කියලා. පරිත්ත. පරිත්‍රාණ පරිත්ත. ඒතර පරිත්‍රාණ කියන අදහස මේක යනවා දරුවනේ වේදය දක්වා. වෛදික සාහිත්‍ය දක්වා යනවා. වෛදික සාහිත්‍ය දක්වා යනවා. ඒතර පරිත්‍රාණ කියන වචනය වෛදික සාහිත්‍ය දක්වා දිව යනවා. වෛදික සාහිත්‍ය කියලා කිව්වහම මේක ඊටාම පැරණි ලෝකයේ තිබුණු සාහිත්‍යයක් තමයි වෛදික සාහිත්‍යය. වෛදික සාහිත්‍ය ගත්තොත් එහෙම වේදිකනේ. එක කියන තදිත ප්‍රත්‍යෙන්නේ වේදික වෛදික වෙනවා. එතකොට මේ වේදය හා සම්බන්ධව විවිධ අපි දන්නවා දරුවෝ තියෙනවා බ්‍රාහ්මණ නේද? විවිධ වේද චතුර් වේදයක් තියෙනවනේ. ඍග් යජුර් සාම අථර්ව කියලා වේද හතරක් තියෙනවා. එතකොට මේ වේද ග්‍රන්ථවල තියෙනවා මේ පරිත්‍රාණ කියන වචනේ. එතකොට මේ පරිත්‍රාණ කියන එක මුලින්ම වේද සාහිත්‍යයෙන් තමයි ප්‍රභවය වෙන්නේ. ඒක පස්සේ කාලේ බෞද්ධ සාහිත්‍යයට එකතු වෙනවා. පිරිත කොහොමද ආරම්භ වුනේ? අපි බලන්න ඕන මේ පිරිත ආරම්භ වෙන්න බලපාපු පසුබිම් මොන වගේද කියලා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ පිරිත සම්බන්ධව විවිධ අදහස් තියෙනවා. දැන් අපේ දරුවෝ සර්වරාත්‍රික පරිත්‍රාණ දේශනාවකට ගියොත් එහිදී අපේ දරුවන්ට දකින්න ලැබෙනවා පිරිත් අනුශාසනාව. ඒ අනුශාසනාවේදී ස්වාමින් වහන්සේලා දේශනා කරන මේ පිරිත කියන එක ආරම්භුනේ කොහොමද? පරිසමන්තතෝ තායතිති රක්කතිති පරිත්තං කියලා මේ පිරිතේ නිරුක්තිගත අර්ථයක් කියලා තමයි මේක ආරම්භ කරන්නේ. ඒත් මේ පිරිත කියන එක බුද්ධ කාලය දක්වා දිව යන බව තමයි බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන්නේ. ඒක සඳහන් වෙන්නේ අට කතා තුල. ත්‍රිපිටක සාහිත්‍ය විවරණය කරන ග්‍රන්ථ වලට අපි කියනවා මොනවා කියලාද? අටුවා. නැත්තම් පාලි අට කතා. පාලි අට කතා. අර්ථ වර්ණනා නේද? පාලි අට කතා. මේ පාලි අට කතාවල විශේෂම දීඝනිකාය අටුවාව වගේ අට කතාවල මේ පරිත්ත සම්බන්ධ විවරණයක් තියෙනවා. එතකොට ත්‍රිපිටකාගත සූත්‍ර ධර්ම තමයි මේ ප්‍රධාන වශයෙන්ම පිරිතෙදි පාවිච්චි කරන්නේ. දැන් මොනවද දරුවනේ විවිධ පිරිත් වර්ග තියෙනවනේ නේද? අපේ දරුවෝ දන්න මොනවද තියෙන විවිධ පිරිත් වර්ග? ප්‍රධානම එකක් තමයි සර්වරාත්‍රික පරිත්‍රාණ දේශනය. ඒක ටිකක් අපහසුයි. ඒ කියන්නේ ටිකක් වෙහෙස දරලා කරන දෙසුමක්. මොකද ඒක හවස මේ රාත්‍රිය ආරම්භ වුණාම පසුදා අලුයම් වෙනතුරු පිරිත් දේශනාව සිද්ධ වෙනවා. එහිදී චතුබහනවර පාළි කියලා මේ සූත්‍ර ගණනාවක් එහිදී දේශනා වෙනවා. එතකොට මේ පිරිත් දේශනා එක විදිහක්. තව තියෙනවා දරුවනේ සෙත් පිරිත් දේශනා. දැන් සෙත් පිරිත් දේශනා අපි සිද්ධ කරනවා විවිධ අවස්ථාවල නේද? ගෙදරකට ගෙවදිනකොට, ගෙදරකට මුල් ගලක් තියෙනකොට, සමහර අවස්ථාවල අලුතෙන් උළුවහුව තියෙනකොට ගෙදරක මේ පිරිත් දේශනාව සිද්ධ කරනවා. ඊළඟට ව්‍යාපාරික ස්ථානයක් නැවත අලුතෙන් ආරම්භ කරනකොට, නව වසරේ ව්‍යාපාරික ස්ථානවල වැඩ කටයුතු ආරම්භ කරන අලුත් අවුරුද්දට
ඒත් එක්කම ගෙවල් වල මිනිස්සු හරි කැමති පිරිත් දේශනාව තුන්වරුවේ පිරිත් දේශනා. ඒ කියන්නේ සෙත් පිරිත් දේශනා 3ක් පවත්ව ගන්නවා. අන්න ඒ වගේ වරු පිරිත්. අන්න ඒ විදිහට විවිධ අවස්ථාවල මේ පිරිත භාවිත කරනවා. ඊළඟට පන්සල් වල කරන එක පින්කමක් තමයි සති පිරිත. ඒ කියන්නේ සතියක් මුළුල්ලේ මේ පිරුවානා පොත් වහන්සේ තුල අන්තර්ගත සූත්‍ර සජ්ජායනා කරනවා. ඒ අවසානයේ ඔය දොරකඩාස්න වගේ අනුශාසනාවක් කරලා තමයි අවසන් වෙන්නේ. ඒතර ඒක ඊටාම ඒක පන්සල් වල ගෙවල් වල සාමාන්‍යයෙන් කරන්නේ නැහැ. පන්සල් වල ඊටාම ඒක ඊටා වෙහසක් දරලා උත්සවාකාරයෙන් තමයි සතිපිරිත් දේශනය සිද්ධ කරන්නේ. එතකොට මෙන්න මේ විදිහට විවිධාංගීකරණින් යුක්තව පිරිත සංවර්ධනය වෙලා තියෙනවා. දැන් අපිට වඩා වෙනස් ක්‍රම තායිලන්තය, බුරුමය වගේ රටවල් වලට ගියාම මේ රටවල පිරිත සම්බන්ධව තියෙනවා. බොහෝ සෙත් පිරිත් සූත්‍ර. දැන් මේ පිරිත් සූත්‍ර ගත්තත් දරුවනි ප්‍රධාන වශයෙන් තියෙනවා කොටස් දෙකක්. ප්‍රධාන පිරිත් සූත්‍ර තියෙනවා. ඒවා ත්‍රිපිටකයේ ඇතුළත් සූත්‍ර අරගෙන හරි ගස්සපුවා. තව තියෙනවා සෙත් පිරිත් කියලා. ඔය ජය පිරිත, ජින පංජරය, ඒ වගේම ඊළඟ අටවිසි පිරිත විදිහට. මෙන්න මේවා විශේෂයෙන්ම තායිලන්තය, බුරුමය, විශේෂම තායිලන්තය ආශ්‍රයෙන් ගොඩ නැගිලා අපේ රටේ ප්‍රචලිත වෙච්ච සූත් මේ පිරිත් පරිත්‍ර කියන වචනෙන් හඳුන්වන දේවල්. එතකොට දරුවනි මේ පිරිත් දේශනාව ප්‍රධාන වශයෙන්ම අපි ආශිර්වාදය ප්‍රාර්ථනා කළ තමයි කරන්නේ. අපිට එදිනෙදා ජීවිතයේ සිදුවෙන ලෞකික මිනිස්සුන්ට ලෞකික ජීවිතයේ සිදුවන විවිධ බාධක ජයගන්නේ බාධක මැඩපවත්වන්න අවශ්‍ය කරන ආධ්‍යාත්මික ශක්තියක් තමයි පිරිතෙන් ලබා දෙන්නේ. ඒක තමයි කිව්වේ පරිසමන්තතෝ තායතිති රක්කතිති පරිත්තං. ඒ පිරිත ආරක්ෂාව. ඒත් එක්කම හාත්පසින්ම ආරක්ෂාව. ඒ කියන්නේ සෑම පැත්තකින් පේනෙන නොපෙනෙන බලවේග. ඒතර සෑම පැත්තක් ගත්තාම ජීව අජීවි. පෙනෙන නොපෙනෙන. භෞතික අභෞතික. මේ සෑම පැත්තකින්ම වෙන්න පුළුවන් අවහිරතා, බාධා, කරදර වලින් වැළකී සිටින්න අවශ්‍ය කරන ආරක්ෂාවක් පිරිතෙන් ලැබෙනවා කියන විශ්වාසය. ඒතර පිරිතක තියෙන ප්‍රධානම දේ තමයි විශ්වාසය. විශ්වාසය මත තමයි මේක පවතින්නේ. ඒතර බෞද්ධ හැටියට අපි ඊටාම විශ්වාසයෙන් මේ සූත්‍ර දේශනා සිදු කරගන්න. ඒත් එක්කම මේ පිරිත් සූත්‍ර වල වැදගත්ම කාරණේ තමයි මේ සූත්‍ර වල තියෙන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය. ඒ ධර්ම කාරණාවල තියෙනවා සත්‍යයක්. ඒකට අපි කියන්නේ ඒතේන සත්‍යේන කියලා අපි කියන්නේ. ඒ සත්‍ය බලයෙන් යහපතක්ම වේවා. සත්‍ය වචනයේ බලයෙන් යහපතක්ම වේවා. සුවත්ති හෝතු. යහපතක්ම වේවා. ඒතර සත්‍යක්‍රියාව තමයි පිරිතක තියෙන ප්‍රධානම කාරණය. සත්‍යක්‍රියාව. මොකද්ද සත්‍යක්‍රියාව? ලෝතුරා අමාමෑණී බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ඒ ශ්‍රී සත්‍ය ධර්මය සත්‍යයි. ඒ සත්‍යයේ බලයෙන් යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා කියන අදහසින් තමයි පිරිත සිද්ධ කරන්නේ. එතකොට පිරිතේ ඉතිහාසයට ගියොත් පිරිතේ ආරම්භය මම සඳහන් කරා බුද්ධ කාලෙටම දිව යනවා කියලා. ඒතර ඒ සම්බන්ධව සඳහන් වෙන්නේ කොහෙද? පාලි අට කතා ඇතුළේ. කොහෙද සඳහන් වෙන්නේ? පාලි අටුවා. මේ පාලි අට කතා ග්‍රන්ථ ගත්තොත් මේ වලිය වෙන්නේ අපේ දරුවෝ දන්නවා කොයි කාලෙද? කොයි කාලෙද ලියවෙන්නේ? අනුරාධපුර යුගය. කොයි යුගයේද? අනුරාධපුර. අනුරාධපුර යුගය. අනුරාධපුර යුගය ලංකා ඉතිහාසයේ දීර්ඝම රාජධානි යුගය. අවුරුදු 1450කට අධික කාලයක්. ඒතර මේ රාජධානි යුගයේ
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවස තමයි අට කතා යුගය කියලා අපි හඳුන්වන්නේ. ඒක මතක තබා ගන්න. ක්‍රිස්තු වර්ෂ 5 වන සියවස. 5 වන සියවසේ ලංකාවට වැඩම කරනවා ඉන්දියාවේ දඹදිවින් බුද්ධඝෝෂ කියන අටුවාචාරින් වහන්සේ. උන්වහන්සේට අපි තාම ගෞරවයෙන් අනුබුද්ධ කියලාත් කියලා තියෙනවා. එතකොට මිහිඳු හාමුදුරන්ට විතරක් නෙමෙයි බුද්ධඝෝෂ හාමුදුරන්ටත් එහෙම කියන්නේ. මොකද මේ අට කතා කරණය අටුවා කිරීම. මොකද අට කතාව තමයි ත්‍රිපිටකය අපිට විස්තර කරගන්න, ඒ අර්ථ ව්‍යාඛ්‍යාන දැනගන්න, ධර්ම කරුණු පැහැදිලි කරගන්න, ඒ සූත්‍ර වල ඉතිහාසය ඉගෙන ගන්න, ඒ සූත්‍ර ඓතිහාසික පසුබිම අධ්‍යයනය කරන්න, මේ සෑම පැත්තකටම වැදගත් වෙන්නේ. ඒ නිසා මේ අට කතා ඊටම වැදගත්. එතකොට මේ පාළි අට කතා ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ ලියවෙන මේ අට කතාවල සඳහන් වෙනවා බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලෙම පිරිත් දේශනාව ආරම්භ වූ බව. ඒකට අපිට නිදර්ශන ගණනාවක් ගන්න පුළුවන්. එකක් තමයි රතන සූත්‍ර නිධාන කතාව. රතන සූත්‍ර සුත්ත නිපාතයේ තියෙන සූත්‍රයක් රතන සූත්‍රය. මේ රතන සූත්‍ර නිධාන කතාව ගත්තොත් මේක රතන සූත්‍ර පෙළේ නෑ නිධාන කතාව. ඒක තියෙන අට කතාවේ. අපේ දරුවෝ දන්නවනේ. මේ රටේ ඉන්න බෞද්ධ ගොඩක් අය දන්නවා මේ රතන සූත්‍රය දේශනා කළේ. විශාලා මහනුවරට ඇති වෙනවා තුම්බියක්. දුර්භික්ෂ බිය, රෝග බිය, අමනුෂ්‍ය බිය කියලා බිය තුනක්. මේ තුම්බිය නැති කරන්න තමයි රතන සූත්‍ර දේශනාව සිද්ධ වෙන්නේ. බුදුගුණ අලංකාර කතුවරයා විදාගම් මෛත්‍රේය හාමුදුරුවෝ ලස්සනට මේක විස්තර කරලා දෙනවා විශාලා මහනුවරට වෙච්ච විපත්තිය. විශාලාව කියලා කියන්නේ ලිච්ඡවී රජදරුව පාලනය කරපු සමූහාණ්ඩු පාලනයක්, ගණතන්ත්‍ර පාලනයක් තිබුණු ඉතාම ධනවත් හොඳින්ම සංවර්ධනය වුණු බලයෙන් ධනයෙන් ආඩ්‍ය වූ නගරයක්. ඒ නගරය වේගයෙන් විනාශ වෙන්න පටන් ගන්නවා. ඒ සිද්ධ වෙන්නේ පළවෙනිම දුර්භික්ෂයක්. දුර්භික්ෂයක් කියන්නේ වහින්න නැතුව යනවා. ඒතර දීර්ඝකාලීන වැස්ස නොලැබීමත් එක්ක වගාව ආදී දේවල් පාළු වෙනවා. ඒ පාළු වුණාම මොකද වෙන්නේ? සියලුම දේවල් අඩපණ වෙන්න පටන් ගන්නවා. අඩපණ වෙලා රෝග බිය ඇති වෙන්න පටන් ගන්නවා. ඒ රෝග බියත් එක්ක මිනිස්සුන්ගේ මිය යෑම වේගවත් වෙනවා. එතකොට මේ බුදු ලංකාරේ කියන ගොඩ ගොඩ ඇට සැකිලි තැන තැන තිබූ බලිබිලි කියලා නේද? මිනිස්සු මැරිලා හැම තැන්වලම ගොඩ ගහලා. ඒතකොට මෙන්න මේ විනාශකාරී තත්වයක් එක්ක අමනුෂ්‍ය බිය ඇති වෙනවා. මේ මෘතදේහයන් කරා අමනුෂ්‍යව අධිග්‍රහිත වෙනවා. දෙවියෝ පලා යනවා. මෙන්න මේ දේවලුත් එක්ක විශාලා විනාශ වෙලා යනවා. කරන්න පුළුවන් හැම දෙයක්ම විශාලා වෙලිච්චවි රජවරු කරනවා. අවසානයේ ඔක්කොම නිෂ්ඵල වෙනවා. අවසානයේ මොකද කරන්නේ? රාජ සභාව රැස් වෙලා තීරණය කරනවා ආගමික පැත්තෙන් ගන්න පුළුවන් සහනය මොකද්ද මේකට කියලා. ඇමතිවරු විවිධ අදහස් කියනවා. එක ඇමති කෙනෙක් කියනවා අපි පකුද කච්චායන ගෙන්න. තව කෙනෙක් කියනවා මක්කලි ගෝසාලව ගෙන්න. තව කෙනෙක් කියනවා නිගණ්ඨනාත පුත්ත ගෙන්න. ඔන්න ඔය විදිහට ඒ කාලේ ඉන්දියාවේ හිටපු ප්‍රබල ශාස්ත්‍රවරු ආගමික නායකයෝ ගෙන්නන සාකච්ඡා කරා. ඒ අය ඒ ශාස්ත්‍රවරු ගෙන්න. එතන හිටපු බුද්ධිමත් ඇමතිවරයෙක් නැගිටලා සුදුසුම කෙනා ලෞතුරා තථාගත බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේ රජගහනුවර වැඩ ඉන්න බිම්බිසාර රජුරුවන්ගේ රාජ්‍ය. අපි උන්වහන්සේ වැඩම කරමු කියලා බුදුහාමුදුරුවෝ ගැන වර්ණනාවක් කරනවා. බුදුගුණ විස්තර කරනවා. ඔය බුදුගුණ සම්බන්ධ කවි ඇතුළත් වෙන්නේ ඔන්න ඔතන. බුදුගුණ ලංකාර. එතකොට විශාලාවට මේ සිද්ධ වෙන විපත්තිය වළක්වන්න බුදුහාමුදුරු වැඩම කරව ගන්න ඕනේ කියන තීරණයට ලිච්ඡවීන් එනවා. ඊට පස්සේ බිම්බිසාර මහරජුණන් දූතයන් යවලා බුදුහාමුදුරු වැඩම කරගන්න සූදානම් වෙනවා කටයුතු සංවිධානය කර. රජගහනුවර ඉඳලා ගංගාව දිගේ තමයි බුදුහාමුදුරු වැඩම කරවන්නේ. ඒ වැඩම කරවනකොට ඉතාම ලස්සනින්ට සකස් කරපු නෞකාවක තමයි බුදුහාමුදුරු වැඩම කරන්නේ ගඟදී. බුදුහාමුදුරු වැඩම කිරීමත් එක්කම විශාලාවට පහපහස තියෙනවත් එක්කම දේවානුභාවයෙන් මහා වැසි ඇදහැලිලා අර තිබුණු රෝග බිය, දුර්භික්ෂ බිය නැති වෙලා යනවා. ඉන් අනතුරුව තමයි බුදුහාමුදුරු ආරක්ෂාව පිණිස මේ රතන සූත්‍ර දේශනාව ගාථා 17කින් යුක්ත
බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ ගුණ අන්තර්ගත වූ මේ සූත්‍රය දේශනාව සිද්ධ කරන්නේ. නේද? ඒතර මේ රතන සූත්‍ර දේශනාව සිද්ධ කරනවා. මේ සූත්‍ර දේශනාව සිද්ධ කරලා බුදුහාමුදුරුවෝ මේක උගන්වන්නේ ආනන්ද මහරහතන් වහන්සේ. ඒතකොට ආනන්දව රහත් වෙලා නැහැ. හැබැයි ධර්ම භාණ්ඩාගාරික අග්‍ර උපස්ථායක ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගේ ශ්‍රී පාත්‍රය දන්වල දෙන පාත්‍රයට පැන් පුරවලා මේ රිච්ඡවී රජදරුවන් එක්ක විශාලාව පුරා මේ රතන සූත්‍රයේ සජ්ජායනා කරමි පිරිත් පැනිස්සා කියලා සඳහන් වෙනවා අට කතාවේ. ඒතකොට පේනවා බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලෙම මේ පරිත්‍ත කියන එක නැත්නම් පරිත්‍රාණ පිරිත කියන එක පාවිච්චි වෙලා තියෙනවා. එතකොට පිරිත කියන එක බුද්ධ කාලය දක්වා ඉතිහාසයකට දිව යනවා. ධම්මපදට්ට කතාවේ තියෙන තව තැනක් තමයි දීඝායු කුමාරයා කතාව. ධම්මපදට්ට කතාව කියන්නේ ධම්මපදයට ලියපු අටුවාව ඒත් ක්‍රිස්තුවර්ෂ 500 සිවස කාලේ ලියන අට කතාව. මේ අටුවාවේ සඳහන් වෙනවා දීඝායු කුමාරයා මුලින්ම අල්පායුෂ්ක බව බුදුහාමුදුර සඳහන් කරනවා. අල්පායුෂ්කය කියන්නේ ආයුෂ අඩුයි. එතකොට මේ අල්පායුෂ්ක දීඝායුට දීඝායු වෙන්නේ පස්සේ දීර්ඝායුෂ ලැබුණායින් පස්සේ ඔහුට ආරක්ෂාව පිණිස හාමුදුරුවරු මහරහතන් වහන්සේලා ඔහු වට කරගෙන ඔහු මැද්දේ තබාගෙන පිරිත් දේශනාව සිද්ධ කරනවා. එහිදී දේශනා කරපු සූත්‍ර මොනවද කියන එක සඳහන් වෙන්නේ නැහැ. හැබැයි පිරිත් සූත්‍ර දේශනාව සිද්ධ වෙන බව සඳහන් වෙනවා. එහිදී බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ ඇතුළත් පාඨ සජ්ජායනා කරන්න ඇති ආරක්ෂාව පිණිස. ඒතර පේනවා පරිත්‍රාණ කියන එකේ අවස්ථාවේ බුද්ධ කාලයේ ආරම්භ වුණු බව. ඒතර පේනවා ඒතර මණ්ඩපයක් ආකාරයට මොකද වට කරගෙන අදටත් අපේ දරුවෝ දැකලා ඇති පරිත්‍රාණ දේශනයක් කොහොමද සිද්ධ කරන්නේ? හාමුදුරුවෝ රවුමට වාඩි වෙලා තමයි පිරිත් මණ්ඩපය තුළ පිරිත් දේශනාව සිද්ධ කරන්නේ. ඒතර මේ දීඝායු කුමාරයාගේ කතාවස්තු ආශ්‍රයෙන් තමයි මේ සංකල්පය අපිට එන්නේ. ඒතර පිරිත් මණ්ඩපයක් සර්වාත්මක පිරිතේ මණ්ඩපයක් ආකාරයෙන් මේ පිරිත් කියන්නේ කියන එක අන්න එතනින් පේනවා. මොකද ඉතිහාසෙත් එතනට යනවා. ඒතකොට අන්න ඒ විදිහට තමයි පිරිත ආරම්භ වූ බව තියෙන්නේ. ඒක තවත් අපිට හම්බ වෙන තැනක් තියෙනවා පිරිත සම්බන්ධව මේ අට කතා යුගයට පෙර බුදුහාමුදුරුවෝ පරිනිර්වාණයෙන් පස්සේ මිලින්ද ප්‍රශ්න. මිලින්ද ප්‍රශ්නය කියන පොතක් තියෙනවා. අපි කියන්නේ පශ්චාත් ත්‍රිපිටකීය ග්‍රන්ථයක් විදිහට ත්‍රිපිටකයට පස්සේ ලියවෙන පොතක්. එහි මිලිඳු රජුරුව හා නාගසේන හාමුදුරුවෝ අතර පිරිත සම්බන්ධ සංවාදයක් ඇති වෙනවා. ඒතර පේනවා මේ මිලින්ද ප්‍රශ්නයේ ලියන කාලය වෙනකොට පිරිත කියන එක ඊටාම ජනකාන්ත පූජා විදිහක් චාරිත්‍රයක් විදිහට සංවර්ධනය තිබුණා කියලා. නැත්තම් පිරිත ගැන සංවාදයක් ඇති වෙන්නේ නැහනේ. ඒතර පේනවා ජීවිත ආරක්ෂාව පිරිතෙන් ඇති කරන්න පුළුවන් කියන එක මිලිඳු රජුරන් නාගසේන හාමුදුරුවෝ පෙන්වා දෙනවා. ඒතර පිරිත කියන එක ඊටාම දියුණු මට්ටමකට ඒ යුගයේ වෙනකොට ගොඩ නැගිලා තිබුණා. ඒතර ඒක එක අවස්ථාවක්. ලංකාව පැත්තට ආවහම මේ පිරිත විශාල වශයෙන්ම ජනප්‍රිය වෙලා ව්‍යාප්ත වෙන ලංකාව ආශ්‍රය. ලංකාව තුලින් තමයි වෙනත් තේරවාද බෞද්ධ රටවල මේ පිරිත කියන සංකල්පය යන්නේ. විශේෂයෙන්ම තායිලන්තය, බුරුම, කාම්බෝජ්, ලාओස් වගේ රටවල් වල තේරවාද රටවල් වලට. හැබැයි මහායාන රටවල් වලට යන්නේ මේ අපේ පිරිත් ක්‍රමය නෙමෙයි. ඒක බුද්දිස්ට් හයිබ්‍රිඩ් සංස්කෘත මහායාන බුද්ධ ආගම ඒක උතුරට ව්‍යාප්ත වෙන්නේ. ඒක අපි උතුරු බුදුදහම කියලා ඒක ව්‍යාප්ත වෙලා යනවා. එහිදී හොඳම අවස්ථාව තමයි තාන්ත්‍රික බුදු සමය. අපේ දරුවෝ දන්නවා ලෝකයේ බෞද්ධ සම්ප්‍රදායන් තුනක් අද විද්‍යමාන වෙනවා. එක තේරවාද බෞද්ධ සම්ප්‍රදාය. අනිත් එක මහායාන බෞද්ධ සම්ප්‍රදාය. අනිත් එක තන්ත්‍රයාන නැත්නම් වජ්‍රයාන කියලා අපි කියන තන්ත්‍රයාන වජ්‍රයාන නම් වලින් හඳුන්වන බෞද්ධ සම්ප්‍රදාය. ඒතර විශේෂයෙන් ටිබෙටයේ ආශ්‍රය තියෙන බුද්ධ ආගම. ඒතර එහිදී විශේෂයෙන්ම පිරිත හා සමාන තන්ත්‍ර කියන්නේ මන්ත්‍ර වගේ දේවල් ජප කිරීම තමයි ප්‍රධාන වශයෙන් සිද්ධ වෙනවා. ඒතර ඒ පිරිත හා සම්බන්ධ දෙයක්. ඒතර එහින් විශාල දේවල් කරන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා. මොකද මේ ශබ්ද ධ්වනි වල යම් ශක්තියක් ගොනු වෙලා තියෙනවා. ඒ ශබ්දමය ගුණයක්, ශබ්දමය බලයක් ඒ තුල තියෙනවා. එතකොට බුදුදහම
ව්‍යාප්ත වුණ රටවල් වල මේ පිරිත කියන එක වේගයෙන් ව්‍යාප්ත වෙනවා. ඔය ජනකාන්ත විශ්වාසයක් විදිහට. හේතුව මොකද? ලෞකිකව ආගමක් ව්‍යාප්ත වෙනකොට ඒ ලෞකික අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්න අවශ්‍ය කරන දේත් ආගමත් එක්ක ගොඩ නැගෙනවා. දැන් කතෝලික ආගමේ ජපමාලය වගේ බෞද්ධයින්ගේ පරිත්‍රාණ. විවිධ ආගම්වල මේ දේවල් තියෙනවා. දැන් හින්දු ආගමේ ස්තෝත්‍ර ගායනය. විවිධ භජන. ඒ වගේ තියෙනවා. ඒතර බුදුදහමේ පරිත්‍ර. ඒතර හැම ආගමකම මෙන්න මේ වගේ සංකල්ප තියෙනවා. මොකද මේ ආගම පැවැත්මට සහ එහි ජනකාන්ත බවට මිනිස්සුන්ගේ දිනෙදා ජීවිත ගැටලු වලට ආගමෙන් ගන්න පුළුවන් විසඳුමක් විදියට ඒක මනෝවිද්‍යාත්මක පදනමක් ඒ තුළ ගොඩනැගෙනවා. එතකොට දරුවනි අනුරාධපුර යුගයට ආවහම අපිට අනුරාධපුර යුගය තමයි පිරිතේ ඉතිහාසය හොයාගන්න තියෙන වැදගත් තැන ලංකාවේ. මොන වගේ පොත්වලද සාමාන්‍යයෙන් මොක සඳහන් වෙන්නේ? එක තැනක් තමයි මහාවංශය ලියන්නේ සාමාන්‍යයෙන් ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ. ක්‍රිස්තු වර්ෂ 5 වගේ කාලෙක. ඒතර මහාවංශය කියන පොතේ මේ පිරිත සම්බන්ධ සංවර්ධන අවස්ථා ගණනාවක් අපිට අඳුර ගන්න පුළුවන්. පළවෙනිම තැන තමයි මහාවංශේ විජයාවතරණය. අපි දරුවෝ දන්නවා විජය රජුරුව ලංකාවට පැමිණීමේ සිද්ධිය තමයි විජයාවතරණය. මෙන්න මේ විජයාවතරණය සම්බන්ධ කොටසේ තියෙනවා අපි දරුවෝ දන්නවා විජය රජුරුව ඉන්දියාවේ ලාට රටේ ඉඳලා ලංකාවට එනකොට සක් දෙවිඳු විසින් උපුල්වන් දෙවියන්ට නියෝග කරනවා මේ පිරිස ආරක්ෂා කරන්න කියලා. ඒතර උපුල්වන් දෙවියෝ ඇවිල්ලා පිරිත් නූල් පිරිත් පැන් දුන්නු බව මහාවංශයේ තියෙනවා. ඒතර මහාවංශයේ මේ ප්‍රවෘත්තියේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 6ට දිව යනවා. මොකද ක්‍රිස්තු පූර්ව 6 තමයි විජය රජුරුව ලංකාවට වැඩ එන්නේ. මොකද බුදුහාමුදුරු පිරිනුවම් පාන්නේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ. පිරිනුවම් පාපු දවසේ වෙසක් පොය දවසම ඉන්නේ විජය. එතකොට මෙන්න මේ ප්‍රවෘත්තිය ක්‍රිස්තු පූර්ව 6 දී පිරිත් නූල් පිරිත් පැන් තිබුණම සඳහන් වෙනවා. හැබැයි ඒක ඒ කාලේ තිබුණාද නැද්ද කියන එකට වඩා වැදගත් වෙන්නේ මේ ප්‍රවෘත්තිය ලියන්නේ ක්‍රිස්තු වර්ෂ 5 මහාවංශය. මහානා මහමුදුරු. එතකොට පේනවා ක්‍රිස්තු වර්ෂ 5 වෙනකොට අපේ රටේ පිරිත් නූල් සහ පිරිත් පැන් භාවිතය ව්‍යාප්ත වෙලා තිබුණා හොඳින්. ඒතර පිරිත හොඳ මට්ටමකටම දියුණු වෙලා තිබුණා. එතකොට පිරිත අනුරාධපුර යුගයේ මේ මැද භාගයේ ක්‍රිස්තු වර්ෂ 5 වෙනකොට හොඳ ස්ථාවර භාවයකට ආපු බව පේනවා. එතකොට ක්‍රිස්තු වර්ෂ 5 වෙනකොට මේ පිරිත ජනකාන්ත පින්කමක් බවට පත් වෙලා තිබුණා. විජය රජුරුවන්ගේ සිද්ධියේ ඊළඟට අපිට හම්බ වෙනවා දුටුගැමුණු මහරජුරුව. මොකද මහාවංශයේ වීරයා. මහා විහාර වංශ කතාව තමයි මහාවංශය කියන්නේ. මහාවංශය මහානා මහමුදුරුවෝ ලියන කොටසට කියනවා මහාවංශයේ පළවෙනි කොටස. නැත්නම් අපි ඒකට කියනවා මහාවංශයේ මුල් කොටස නේද? ඒ පළවෙනි කොටස අයිති වෙන්නේ පරිච්ඡේද 37යි. 37 52 වෙනි ගාථාව. මේ 37න් පරිච්ඡේද 11ක් වෙන් වෙන්නේ දුටුගැමුණු රජුරුව සම්බන්ධව. ඒ දුටුගැමුණු රජුරුව මරණාසන්න අවස්ථාවේදී ඝන සජ්ජායනයක් කරා කියලා සඳහන් වෙනවා. ඝන සජ්ජායන. ඝන සජ්ජායනා කියලා කියන්නේ පිරිත හා සමාන දෙයක්. මහා සංඝ රත්නය එකතු වෙලා රජුරුව මිය යන අවස්ථාවේදී ඝන සජ්ජායනයක් සිද්ධ කරනවා. ඝන සජ්ජායනය සිද්ධ කරන්න ඇත්තේ ආශිර්වාදාත්මක බුදු ගුණ ඇතුළත් පාට. සජ්ජායනා කියලා කියන්නේ සමූහයක් එක්ව සිද්ධ කරන දෙයටනේ සජ්ජායනා කියන්නේ. එතකොට මේ සජ්ජායනය සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේකෙන් පැහැදිලි වෙනවා දුටුගැමුණු රජුරුවන් කාලේ යම් කිසි පිරිත හා සම්බන්ධ චාරිත්‍රයක් තිබිලා තියෙනවා. ඒතර ඝන සජ්ජායනය කියන වචනේ තමයි ප්‍රධාන වශයෙන් අපිට දකින්න හම්බෙන්නේ. පළවන උපතිස්ස රජුරුවන්ගේ රාජ්‍ය කාලය දක්වා. පළවෙනි උපතිස්ස රජුරුව ගත්තොත් මොහුගේ කාලේ තමයි මේ පරිත්ත කියන වචනේ පාලියේ මේ මහා වංශය ඇතුළත් වෙන්නේ. පළවෙනි උපතිස්ස
පළවෙනි උපතිස්ස රජුරුවන් කාලේ ලංකාවට දුර්භික්ෂයක් ඇති වෙනවා. මේ දුර්භික්ෂ අවස්ථාවේදී මහා විහාර සංඝයාගෙන් උපදෙස් ගන්නවා මේ පළවෙනි උපතිස්ස රජුරුව ස්වාමීනි මේ වගේ අවස්ථාවක බුදුහාමුදුරුව මොන වගේ ක්‍රියාමාර්ගයක්ද අනුගමනය කළේ? අන්න ඒ අවස්ථාවේදී මහා විහාරයේ මහා සංඝ රත්නේ රජුරවන්ට කියලා දෙනවා විශාලා මහනුවර තුම්බිය නැති කරන්න බුදුහාමුදුරුවෝ එදා ආනන්ද හාමුදුරුවොත් එක්ක ගත්ත ඒ ක්‍රියාමාර්ගය. අන්න ඒ ක්‍රියාමාර්ගය හා සමාන ක්‍රියාමාර්ගයක් මේ රජු අනුගමනය කරනවා. නිකන් නෙමේ පංචශීලයේ පිහිටා. රජුරුව සහ රටවැසියෝ සියලු දෙනාම පන්සිල් පිහිටනවා. පිහිටලා බුදුහාමුදුරුවන්ගේ රුව නිර්මාණය කළ එහි සදහතුක ධාතු තැන්පත් කරලා එහි ශ්‍රී හස්තේ බුදුහාමුදුරන්ගේ පාත්‍රා ධාතුව තැන්පත් කරලා එහි පැන් පුරවලා හාමුදුරුවෝ රතන සූත්‍රය සජ්ජායනා කරමින් නගරේ පුරා ප්‍රදක්ෂිනා කළා මේ පිරිත් පැන් ඉස්සා කියලා සඳහන් වෙනවා. ඒතර පේනවා එදා විශාලා මහනුවර කරපු ආකාරයට ගංගාරෝහණ පූජාව කියලා අපි එකට කියන්නේ. මෙන්න මේ ආකාරයේ පූජාවක් සිදු වූ බව. ඒතර පේනවා පළවෙනි උපතිස්ස රජුරන් කාලේ තමයි පිරිත කියන එක පළවෙනියෙන්ම ආරම්භ වෙන ඓතිහාසික අවස්ථාව. ඒ කියන්නේ පරිත්ත කියන වචනය මහා වංශයේ දකින්න හම්බෙන තැන. එතකොට පළවෙනි උපතිස්ස රජුරන් කාලේ ඉදා විශාලා මහනුවර ලිච්ඡවි රජදරුව අනුගමනය කරා වගේ ඒ පිරිත සම්බන්ධ චාරිත්‍ර විදිය ලංකාවේ ආරම්භ වෙනවා. මෙන්න මේ චාරිත්‍ර විදිය එතනින් පස්සේ ශීඝ්‍රයෙන් සංවර්ධනය වෙනවා. රජුගේ නියෝගයක් පනවනවා මගෙන් පසු වෙන රජදරුවෝ මෙය චාරිත්‍රාක් විදිහට ඒ දුර්භික්ෂ අවස්ථාවලදී අනුගමනය කළ යුතුයි කියලා. මොකද අපේ රටේ නීතිය විදිහට තිබුණේ අපේ දරුවෝ දන්නවා පෙරසිරිත. පෙරසිරිත කියලා කියන්නේ තමන්ට පෙර හිටපු රජුරුව අනුගමනය කරපු චාරිත්‍රය. මොකක්ද? අන්නේ චාරිත්‍රය තමයි ඊළඟට එන රජුරුව අනුගමනය කරන්නේ. මේ ප්‍රශ්නිකදී රජවරු ගත්ත ක්‍රමය මොකක්ද? න්‍යාය මොකක්ද? අන්න එක තමයි පෙරසිරිත කියලා කියන්නේ. එතකොට මේ පළවෙනි උපතිස්ස රජුරුවන්ගේ පෙරසිරිත ඊට පස්සේ අපේ රටේ පහළ වන සියලුම රජදරුවෝ අනුගමනය කරනවා. අදත් රාජ්‍ය නායකයන් මේ පිරිතට විශාල තැනක් දීලා තියෙනවා. රජයේ විවිධ අවස්ථාවල මේ පිරිත් දේශනය සිද්ධ කරනවා. රාජ්‍ය නායකයා රාජ්‍ය කටයුතු ආරම්භ කරනකොට ජනාධිපතිවරයා පිරිත් දේශනාව සිද්ධ වෙනවා. අමාත්‍යවරු. ඒක ඉතිහාසයේ ඉඳලම එන සිද්ධියක්. දැන් විවිධ අර්බුද පසුගිය කාලේ ලංකාවේ විවිධ ප්‍රසංගත රෝග තත්ත්ව. ඒතර මේ අවස්ථාවලදී ආයි මේ රතන සූත්‍ර සජ්ජායනය මතුවලා ආවා. ඒක රාජ්‍ය මට්ටමින් පෞද්ගලික මට්ටමින් පන්සල්වල විවිධ විදිහට එකම වෙලාවේ මුල් ලංකාවෙන් පිරිත් කිව්වා. ඒ විදිහට විවිධ මේ පිරිත කියන එක ඇවිල්ලා තියෙනවා. එතකොට පළවෙනි උපතිස්ස රජුරුව තමයි මේක ආරම්භ වෙන්නේ. ඒක මතක තබා ගත යුතුයි. ඊට දෙවන සේන රජුරුවන් කාලේ මේක සිද්ධ වෙලා තියෙනවා. පස්වන කාශ්‍යප රජුරුවන්ගේ කාලේ සිද්ධ වෙලා තියෙනවා. විවිධ රජදරුවෝ තම තමන්ගේ කාලවල මේ පිරිත් දේශනා රටට දුර්භාග්‍ය සම්පන්න අවස්ථාවල දුර්භික්ෂ සතුරුවදුරු ඇති වුණාම ඒවයින් වලකින්න මෙන්න මේ පිරිත් දේශනාව සිද්ධ වෙලා තියෙනවා. දැන් කඳුරු සිරිත වගේ ග්‍රන්ථයකට ගියොත් රාජාභිෂේකයට පෙර පිරිත් දේශනාව සිද්ධ වෙලා තියෙනවා. එතකොට විවිධ රාජකීය අවස්ථාවල දිත් මේ පිරිත පාවිච්චි වෙලා තියෙනවා. අතර පිරිත් දේශනාව ජනකාන්ත ඇදිහිල්ලක් විදිහට පූජා විදියක් පින්කමක් විදිහට අපේ රටේ සංවර්ධනය වෙලා තියෙනවා අද තියෙන ස්වරූපය දක්වා. අද තියෙන ස්වරූපයට එන්න අවශ්‍ය කරන පසුබිම මෙන්න මේ විදිහට තමයි හැදිලා තියෙන එක අපේ දරුවෝ දැනගෙන තිබිය යුතුයි. එහෙනම් දරුවනේ අපි බලමු ගංගාරෝහණ පූජාව. මේ ගංගාරෝහණ පූජාව කියන එක තමයි මේ රතන සූත්‍ර දේශනාව සඳහා පාවිච්චි වෙලා තියෙන්නේ. මේක මහා වංශයේ තියෙන මේ ගංගාරෝහණ පූජාව. ඒ කියන්නේ රතන සූත්‍රය තමයි මෙහිදී ප්‍රධාන වශයෙන්ම සජ්ජායනා කළේ. රතන සූත්‍රය. මේක සුත්ත නිපාතේ කුදක නිකායේ සුත්ත නිපාතේට අයිති සූත්‍රයක්. ගාථා 17ක් තියෙනවා. අපේ දරුවෝ දන්නා මේ රතන සූත්‍රය කටපාඩමින් තියෙනවා. බුද්ධ ධම්ම සංඝ
කියන ත්‍රිවිධ රත්නේ ගුණ අඩංගු නිසා මේක රතන. රතන කියන්නේ මැණික්නේ. ත්‍රිවිධ රත්නය සම්බන්ධ සූත්‍රය. රතන සූත්‍රය කියලා කියන්නේ. මෙහි තාම මහානුභාව සම්පන්න බවක් තියෙනවා. මේ ගාථා බන්ධනවල ස්වර මාධුර්ය, මේවැයි තියෙන ශබ්දධ්වනි ඊටාම රස. දැන් වරෝ වරඤ්ඤෝ වරදෝ වරාහර රකාර බහුල්‍ය බල. මේ ශබ්දධ්වනි. ඒතර පේනවා මේ සූත්‍රයේ ඊටාම ශබ්දධ්වනි පැත්තෙනොත් ඒත් එක්කම අර්ථමය භාවයෙන්ොත් දෙපැත්තෙම ඊටාම පරිපූර්ණ සූත්‍ර දේශනාව. රතන සූත්‍රය. මේක සූත්‍ර දේශනාව. මේක පරිත්ත කියන්නත් පුළුවන්. එතකොට ගංගාරෝහණ පූජාව එදා බුදුහාමුදුරුවෝ විශාලා මහනුවර සිද්ධ කරපෝ ඒ ගංගාරෝහණ කියන්නේ රජගහ නුවර නැවත බුදුහාමුදුරුවෝ වඩින්නේ නැවක. ඊටාම ලස්සනට අලංකාරවත් ලෙස ලිච්ඡවි නිර්මාණය කරන නැවක. අන්න ඒ සිහි ගන්නමින් තමයි මේ පූජාව සිද්ධ වෙලා තියෙන්නේ. ලංකාවෙත් මේක ඔය මාතර මහනුවර සාහිත්‍ය යුගයේ පොතක් තියෙනවා ගංගාරෝහණ පූජාව කියලා. ගංගාරෝහණ වර්ණාව, ගංගරු වරුණ කියලා මේකට කියන්නේ කුමාරතුංග මුනිදාස. මේ පොත ඒකත් ඔය නිල්වලාගඟ මාතර නිල්වලාගඟ මුල් කරගෙන තිබුණු රතන සූත්‍ර දේශනාව. ඒකත් පාරුවාදාරේ ගඟේ ඉහළ පැත්තට මේ පිරිත් දේශනා කරමින් හාමුදුරුවෝ වැඩියා කියලා තියෙනවා. අනුරාධපුර යුගයේ පළවෙනි උපතිස්ස රජුරුවන්ගෙන් පස්සේ දැන් පළවෙනි උපතිස්ස රජුරුවෝ සූත්‍ර දේශනාව සිද්ධ කරේ බුදු පිළිමයක් මත පාත්‍රා ධාතු තැන්පත් කරලා. හැබැයි පස්සේ රජදරුවෝ මේ වෙනුවට පාවිච්චි කරනවා ආනන්ද මහරහතන් වහන්සේගේ ප්‍රතිමාව සහ ඒ මත බුද්ධ පාත්‍රය තියලා. ඒතර ඒක ඊට වඩා අර්ථපූර්ණයි. මොකද විශාලා මහනුවර සිද්ධිය සම්බන්ධ අටකථා විස්තරයේදී තියෙන්නේ බුදුහාමුදුරුවෝ රතන සූත්‍රය ඉගෙනුවාම බුදුහාමුදුරන්ගේ පාත්‍රයට ආනන්ද හාමුදුරුවෝ පෑන් පුරවලා සූත්‍ර සජ්ජායනා කරමින් ඒ නගරේ පුරා පෑන් විසු බව. අන්න ඒ නිසා පස්සේ කාලෙනකොට මේකට මේ ආනන්ද මහරහතන් වහන්සේගේ ප්‍රතිමාව සම්බන්ධ වුණා. ඒතකොට පේනවා මේ පිරිත කියන එක ආරම්භුනේ කොහොමද කියන්නේ. ඒතර ගංගාරෝහණ පූජා. ඊළඟට මේ පිරිත් දේශනාව පැවැත්වීමේ ආරමුණු මොනවද? ඇයි මේ පිරිත් දේශනාවක් කරන්නේ? ඒකට හේතුවක් තියෙන්න බෑ. මොකද ආරමුණ? දැන් පිරිත් දේශනාවක අපි සඳහන් කළා ප්‍රධාන වශයෙන්ම පරිසමන්තතෝ තායතිති රක්කතිති පරිත්ත. හාස්පසින්ම ආරක්ෂාව. දැන් පිරිතට ආරාධනා ගාථා සර්වාත්‍රි පිරිතක කියනකොට විපත්ති පටිබාහාය කියලා අපි ආරාධනා කරනවා. විපත්ති පටිබාහාය. විපත්ති නැති කරන්න. සබ්බ දුක්ඛ විනාශාය, සබ්බ භය විනාශාය, සබ්බ රෝග විනාශාය. රෝග, දුක්, බිය මෙන්න මේව නැති කරන්න තමයි පිරිතක් දේශනා කරන්නේ. පරිත්තම් බ්‍රූත මංගල. සබ්බ සම්පatti සිද්ධිය. සම්පත් උදා කරගන්න. ශ්‍රී යසස ලබා ගන්න. ඒතර පිරිතක් දේශනා කරන්නේ ප්‍රධානම දේ සිතක් සාන්තියක් උදා කර ගැනීම අරමුණ නේද? ඒතර මේ පිරිත් දේශනාවක ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ ලෞකික අරමුණක්. හැබැයි එහි අවසාන ඵලය ආධ්‍යාත්මික දියුණුවක්. ඔස්සේ ලෝකෝත්තරත්වයට ගොඩ නැගෙන්න අවශ්‍ය කරන පදනමක් පිරිතෙන් ලැබෙනවා. මොකද පිරිත් සූත්‍රවල තියෙන්නේ බුදුහාමුදුර දේශනා කරපු ශ්‍රී සද්ධර්මයේනේ. දැන් සර්වාත්‍රික පිරිතක අතිරේක බණවරක් විදිහට අපි ධම්සප් පැවතුම් සූත්‍ර දේශනාව ගන්න. දැන් ධම්සප් පැවතුම් සූත්‍ර දේශනාව ගත්ත බුදුදහමේ හරයනේ තියෙන්නේ. බුදුහාමුදුර දේශනා කරපු පළවෙනි සූත්‍ර දේශනාව නේද? ඉතින් මේ පළවෙනි සූත්‍ර දේශනාව කේන්ද්‍රගත වෙන්නේ චතුරාර්ය සත්‍ය. දුක්ඛාරය සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධාරය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරය සත්‍ය. අෂ්ටාංගික මාර්ගය. ඉතින් මෙන්න මේ ධර්ම කරුණු තමයි පිරිත සජ්ජායනා කරන්නේ. ඒතර ඒක අද නම් අපි හුදු චාරිත්‍රාක් විදිහට සජ්ජායනා කරන් ගියාට අතීතයේ භාෂාමය හැකියා පාලි දන්න අයට ඒක තේරෙනවා මේ දේශනාව මේ සිද්ධ වෙන්නේ ධම්සප් පැවතුම. ඒකේ මේ කියන්නේ අදුක්ඛාරය සත්‍ය. මේ දුක සමුදාය සත්‍ය. අන්න එහෙම කියලා අවබෝධයක්. ඒක ධර්ම අවබෝධයක් මේකෙන් ලබා ගන්න පුළුවන්. එතකොට ආධ්‍යාත්මිකවත් ලෞකිකවත් දෙපැත්තම පිරිතක අපි අරමුණු සාක්ෂාත් කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. එතකොට පිරිත් දේශනාවේ ප්‍රධාන අරමුණ වෙන්නේ ඒක.
පිරිතේ කේන්ද්‍රය වෙන්නේ සත්‍යක්‍රියාව. මම පෙර සඳහන් කරන බිඳවන මතක ඇතිනේ. ඒතේන සච්චේන සුවත්ති හෝතු. මේ සත්‍යයේ බලය සිතක් කියනවා. ඒතේන සච්චේන සුවත්ති හෝතු. සත්‍යයේ බලය සිතක්. එතකොට මේක දේශනා කරන හාමුදුරුවරු මෛත්‍රී චිත්තය පූර්වාංගම මෙත් සිතින් සත්‍යක්‍රියාව හා මෛත්‍රියේ බලය තමයි පිරිතේ තියෙන්නේ. සත්‍යක්‍රියාව හා මෛත්‍රියේ බලය. ඒතකොට සත්‍යක්‍රියාව සිද්ධ කරනවා බුදුරජාණන් වහන්සේ සම්බන්ධව රතන සූත්‍රේ නම් බුදු ගුණ සත්‍යක්‍රියාවක් විදිහට පාවිච්චි කරනවා. දැන් කරණීයමෙත්ත සූත්‍රයේදී මෛත්‍රී සත්‍යක්‍රියාවක් විදිහට පාවිච්චි කරනවා. මංගල සූත්‍රයේදී මේ මංගල කරුණ සත්‍යක්‍රියාවක් විදිහට පාවිත කරනවා. බොජ්ජංගවලදී ඒ අයිති සිද්ධිය සත්‍යක්‍රියාවක් විදිහට පාවිච්චි කරනවා. අන්න මේ විදිහට මේ සත්‍යක්‍රියාව සිද්ධ කරනවා. හැබැයි ඒක කරන්නේ මෛත්‍රී පූර්වාංගම චිත්තේ. හාමුදුරුවෝ පිරිත් දේශනාව කරන්නේ මේ දායකයන්ට මේ ශ්‍රාවකයන්ට යහපතක් වේවා කියන උදාර මෛත්‍රී චේතනාව. ඒතර මෙත් සිත පෙරටු කරගෙන තමයි මේ සත්‍යක්‍රියාව සිද්ධ කරන්නේ. ඒත් එක්කම පිරිත අඩංගු වන්නේ මොනවද? මොනවද පිරිතක අඩංගු වෙන්නේ? ප්‍රධාන වශයෙන්ම පිරිත් සූත්‍ර ගත්තොත් අපි එකක් තියෙනවා තුන් සූත්‍රය. තුන් සූත්‍රය. නේද? තුන් සූත්‍රය. තුන් සූත්‍රය කියන්නේ මොනවද? අද අපි තුන් සූත්‍රය හඳුන්වන්නේ මහා මංගල සූත්‍රය, රතන සූත්‍රය, කරණීයමෙත්ත සූත්‍රය. ඔන්න තුන් සූත්‍රය. ප්‍රධාන වශයෙන්ම නිතරම සෙත් පිළිත් වලදී පාවිච්චි කරන තුන් සූත්‍රය. ඒත් එක්කම ඊට අමතරව අපිට තියෙනවා පිරුවාණා පොත් වහන්සේ කියලා පොත් වහන්සේ නම. දැන් සිංහල සමාජයේ වහන්සේ කියලා හඳුන්වන්න පොත් දෙකයි තියෙන්නේ. දැන් අපි කියන බෝධීන් වහන්සේ, ධාතුන් වහන්සේ, සංඝයා වහන්සේ, දලදා වහන්සේ, රත්නමාලී මහා සෑ රජාණන් වහන්සේ. ආගමික වස්තුවක් හා සමාන හමුදන පොත් දෙකක් තියෙනවා. එකක් තමයි ජාතක පොත් වහන්සේ. 550 ජාතක පොත්. අනිත් එක තමයි පිරුවාණා පොත් වහන්සේ. ඒකට අපි කියන පිරිත් පොත. සරල කිව්වොත් පිරිත් පොත. පිරිත් පොත කියලා කියන්නේ අපිට ඕන පිරිත් සූත්‍ර සියල්ල තියෙන මේ පිරිත් පොත. සෙත් පිරිත්ද සූත්‍ර දේශනාවද ඔක්කොම තියෙනවා. ඒකට අපි කියන චතුභාණවර පාළි කියලා. චතුභාණවාර පාළි. චතුභාණවාර පාළි. මේ චතුභාණවාර පාළි කියන්නේ බණවර 4ක්. චතු කියන්නේ 4, බණවර 4ක්. බණවරක් කියන්නේ අකුරු 8000. 8 10 4ක් තියෙනවා. ඊට අමතරව මේක අතිරේක බණවරක් තියෙනවා. ධම්සප්පවතුන් සූත්‍රයේ තව සූත්‍ර 7ක්. පරාභව වසලාදී සූත්‍ර. ඒකටත් අතිරේක බණවර. ඒක බණවර 5ක් අන්තර්ගත වෙනවා. හැබැයි ප්‍රධාන බණවර 4ක් නිසා අපි කියයි චතු බණවර පාළි කියලා. ඉතින් මෙහි ආරම්භ වෙන්නේ පළවෙනියෙන්ම සරණාගමනිය. සරණාගමනිය. සරණාගමනිය කියලා කියන්නේ මොකද්ද? බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි විදියට. ඊළඟට තියෙනවා දස සික්ඛාපද. පාණාතිපාතා වේරමණී, අදින්නා දානා වේරමණී, අබ්‍රාහ්මචර්යා වේරමණී, දස සික්ඛාපදේ. ඊට පස්සේ තියෙනවා සාමනීර ප්‍රශ්නය. ඒක නාමකින් සබ්බේ සත්තා ආරට්ඨතික, දිවි නාමකින් නාමංච රූපංච, තීනි නාමකින් තීසෝ වේදනා, චත්තාරි නාමකින් චත්තාරි අරිය සත්‍යානි. ඔන්න ඔය විදිහට. ඊළඟට අත්තිමස්මින් කායේ කේසා ලෝමානකා දන්තා තචෝ මන්සන්හාරෝ අට්ටි අට්ටි මිජ්ජ. ඔය විදිහට දෙතිස් කුණුප මේ ශරීරයේ අසුභය සම්බන්ධ. ඊළඟට තමයි දසදම් සූත්‍ර. භික්ෂුවක් විසින් නිතර මෙනෙහි කළ යුතු කාරණා 10ක් නේද තියෙනවා. අජ්ජෝපගතෝ නේද? අන්න ඒ කාරණා වලින් පස්සේ තමයි තුන් සූත්‍රය ඇතුළත් වෙන්නේ. මොනවද? මංගල සූත්‍රය, රතන සූත්‍රය, කරණීයමෙත්ත සූත්‍රය. ඊට පස්සේ තියෙනවා මෙත්තානිසංස සූත්‍රය.
මෙත් වැඩීමේ ආනිසංස 11ක් තියෙනවා. ඊළඟට මිත්තානිසංස සූත්‍රය මිත්‍ර ද්‍රෝහී නොවීමේ අනුසස් නේද? යං යං ජනපදං ඥාති නිගමෝ රාජධානියෝ සබ්බත්ත පූජිතෝ හෝති යෝ මිත්තානන්න දූපති. කන්ද පිරිත අපේ දරුවන්ට පාලි අවසාන ශ්‍රේණි පාලි ග්‍රන්ථයේ නේද? මෙත්තානිසංස මිත්තානිසංස කන්ද කියන මේ පළවෙනි බණවලට පිරිත් පොතේ තියෙන සූත්‍ර තුනක් ඔබට නිර්දිෂ්ට වෙලා තියෙනවානේ. ඔබට මේ පාඩමියේදී ඒ දේවල් වැඩිදුර ඉගෙන ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ කාරණා පිරිතේ අඩංගු වෙනවා. පිරිතට ඇතුළත් වෙනවා. අන්න ඒ කාරණා ටික අපේ දරුවෝ අවබෝධ කරගන්න ඕන. ඒතර පිරිත සම්බන්ධ. ඊළඟට බොජ්ජංග. බොජ්ජංග කියලා සත්‍ය බෝධිපාර්ශ්වික ධර්ම. බෝධි අංග නේද? බොජ්ජංග සූත්‍ර. බොජ්ජංග සූත්‍ර වලදී මහා මේ සාරිපුත්ත බොජ්ජංග නේද? මොග්ගල්ලාන ආදී චුන්ද බොජ්ජංග ආදී විදිහට ගිරිමානන්ද සූත්‍රය. මෙන්න මේ විදිහට රෝග පීඩා ඇති වෙච්ච මහරහතන් වහන්සේලාට මේ බෝධිපාර්ශ්වික ධර්ම වලින් සුවය ලබාගත්තු ආකාරය පිළ සත්‍යක්‍රියාව ඇතුළත්. ගිරිමානන්ද සූත්‍රය වල විවිධ රෝගාබාධ නේද? උතු පරිණාමජ ආබාධා, විසම පරිහාරජ ආබාධා, ඕපක්කමික ආබාධා විවිධ නේද? ඊට පස්සේ තියෙනවානේ අංසාපිලකා බගන්දලා නේද? විවිධ රෝගාබාධ සම්බන්ධ විග්‍රහය. ඒ සත්‍ය බලය. ඊළඟට තමයි ධම්සප්පවතුම් සූත්‍රය. මේ සූත්‍ර දේශනාව මහා පිරිත් දේශනාවක සජ්ජායනා කරන්නේ පාන්දර 1ට විතර. දෙවිවරු බණ අහන්න බුදුහාමුදුරුවෝ හමු වෙන්න ආපු වෙලාව. නේද? ඒතර මේ වෙලාව ආශ්‍රයෙන් තමයි ඒක ඉන්නේ. ඊළඟ මහා සමය දෙවියෝ අහන්න තාම ප්‍රිය සූත්‍ර. අවසානයේදී තියෙනවා 3 සහ 4 වෙනි බණවර විදිහට ගත්තොත් ආටානාටි සූත්‍ර දේශනාව. ආටානාටි සූත්‍ර දෙක බණවර දෙකක් විදිහට තියෙනවා. ඒ අමනුෂ්‍ය බලපෑම් වලින් මිදෙන ආකාරය සත්බුදුවරුන්ගේ බලය සත්බුදුවරුන් සම්බන්ධ විග්‍රහය ඇතුළත් තියෙනවා. එතකොට පිරිතේ අන්ත අඩංගු වෙන්නේ ඔන්න ඔය කාරණා. ඒ ඔක්කොම අරන් තියෙන ත්‍රිපිටකේ. දැන් ආටානාටි සූත්‍රය දීඝනිකාය. නේද? බොජ්ජංග සංයුත්ත නිකාය. නේද? අන්න මේ විදිහට විවිධ තැන් වලින් අරන් තියෙනවා. දැන් ධම්සප්පවතුම් සූත්‍රේ සංයුත්ත නිකායේ සත්‍ය සංයුත්ත 11 වෙනි සූත්‍රය. විවිධ විදිහට සූත්‍ර දේශනා ත්‍රිපිටකය ආශ්‍රයෙන් දීඝනිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය ආදී පංචක නිකාය මේ නිකාය පහම නියෝජන විදිහට සූත්‍ර මේක ඇතුළත් වෙනවා. ඇතුළත් වෙලා තමයි මේ පොත සකස් වෙලා තියෙන්නේ. ඒතර බුදුහාමුදුර දේශනා කරන ශ්‍රී මුඛ පාඨ වලින් තමයි මේ චතු බහනවාර පාළිය ගොඩනැගිලා තියෙන්නේ. එය බුද්ධ භාෂිතයක් විදිහට අපිට අලගෙන එහි සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන්. ඒතර මේ පිරිත් සූත්‍ර ඇත්තරම දරුවනේ මේ සජ්ජායනය කරනවා වගේම දැන් මංගල සූත්‍රය ගත්තොත් එහි තියෙන කරුණු හුදු සජ්ජායනය කරනවා වගේම ජීවිතේට එකතු කරගන්න. ඒතර තමයි පිරිතේ සම්පූර්ණ ඵලය අපිට ලැබෙන්නේ නේද? දැන් මංගල සූත්‍රයේ තියෙනවා සේවනාච බාලාණං පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීය නේ තමයි මුත්ත. ඒතර බාල ඇසුරෙන් වෙන් වෙලා පණ්ඩිත ඇසුරට ගියාම තමයි පුද්ගලගේ දියුණුව ඇති වෙන්නේ. ඉතින් ඊපස්සේ දීර්ඝ දියුණුවකට යන්නේ. පතිරූප දේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා අත්ථ සම්මා පණිදිච ඒතම් මංගල මුත්ත. මේ දේවල් ලැබෙන්නේ කොහොමද ජීවිතේට? ඒ ලැබෙන්නේ අර ඇසුර නිසා. ඇසුර ප්‍රධානයි. මොකද බුදුදහමේ ඇසුරනේ නිර්වාණ මාර්ගයටත් වැදගත් වෙන්නේ. කල්යාණ මිත්‍ර සම්පත්තිය නේද? ඒතකොට අන්නේ ධර්ම කාරණා ජීවිතේට එකතු වෙනවා. මේ පිරිත් වල තියෙන ධර්ම කාරණා. දැන් කර්ණීයමෙත සූත්‍රෙට ගියොත් මෙත් වඩන්නෙකුගේ ලක්ෂණ නේද? 15ක් තියෙනවා. ඒ ලක්ෂණ අපේ ජීවිතේට වැදගත් නේ. මේ ඍජු බව, මෘදු බව නේද? සහැල්ලු දිවි පැවැත්ම. නේද? අන්න ඒක. අපකිච්චෝ අල්ප කෘත්‍ය ඇති බව, වැඩ අඩු නේද? වැඩ වැඩි කරගෙන වඩා නේද? මානසික කායික නිරෝගී භාවය. අන්න මේ දේවල් ඒ ධර්ම කාරණා අපි ජීවිතේ එක එක එකතු කරගත්තොත් තමයි අපිට පරිපූර්ණ ජීවිතයකට යන්න පුළුවන් වෙන්නේ. ඒ අවශ්‍ය කරන පසුබිම ලැබෙනවා නේද? ඒ පිරිතේ අඩංගු වෙන්නේ මෙන්න මේ දේවල්. එතකොට දරුවෝ විදිහට ඔබ මේ අවසාන ශ්‍රේණී මේ පාඩම් ඉගෙන ගන්නකොට අපේ දරුවෝ විශේෂයෙන්ම මෙන්න මේ දේවල් දැනගන්න ඕන.
මොනවද මේ සූත්‍ර දේශනා වගේම ඒවය අන්තර්ගතය ඒ වගේම මේ ජීවිතේට එකතු කරගන්න. විද්‍යාචරණේ විද්‍යාව දැන මේක විද්‍යාව. මෙන්න මේ කාරණා. හැබැයි චරණ හැසිරීම තිබිය යුතුයි. ඉගෙන ගන්න දේවල් ඔබේ ජීවිතේට ඔබ පාවිච්චි කරන්න ඕන ප්‍රායෝගිකව. එතකොට තමයි ඔබට සාර්ථකව යන්න පුළුවන්. දැන් ඔබ අපේ අධ්‍යාපන ලබන දරුවන්ට මේ පිරිත ඉතාම වැදගත්. අපි අත්දැකීමෙන් දන්න හාමුදුරුවෝ විදිහට මේ පිරිතේ මහා බලයක් ගොනු වෙලා තියෙනවා. ජීවිතේ නේද? ඒතර මේ බලය අපේ ජීවිතේට ලබා ගැනීම ඉතාම වැදගත්. මේ බෞද්ධ සිරිත් පිරිත් උගන්වන්නේ ඒකට. ඒ ඉගැන්වීම තුළින් ඔබට පුළුවන් වෙනවා මේක සාර්ථකව සිදු කරන්න. පිරිත කියන එක ඉතාම වැදගත් සංකල්පයක්. මොකද පිරිත සම්බන්ධ විවිධ පර්යේෂණ ලෝකේ කෙරෙලා තියෙනවා. මේ පිරිත සම්බන්ධ සමාජ විද්‍යාත්මක පැතිකඩක් වෙනම තියෙනවා. මනෝ විද්‍යාත්මක පැතිකඩක් තව වෙනම තියෙනවා. ඒ මේ පිරිත සම්බන්ධ මනෝ විද්‍යාත්මක පැතිකඩ වෙනයි. දැන් පිරිතක් කරනකොට නිකන් නෙමෙයිනේ. දැන් සර්වාත්මික පිරිතක් වගේ දෙයක් කරනකොට දීර්ඝ කාලිනව සූදානම් වෙනවා. දැන් පින්කමක් නෙමෙයි. ඒක පින්කම සූදානම් වෙනකොට ආරම්භයේ ඉඳලා පින් රැස් වෙන්න පටන් ගන්නවා. නේද? ඒක ආරම්භයේ ඉඳලා මේ පිරිත් පින්කමක් කළ යුතුයි කියලා සිතුවිල්ල ආපු තැන. එතකොට නිවාස පිරිසිදු කරනවා, පින්තාරු කරනවා, බලන්න පරිසරය වෙනස් කරනවා. ඒක කොච්චර වැදගත් සිද්ධියක්ද? ඊළඟට පිරිතක් තනියම කරන්න බෑ. විවිධ පාර්ශ්ව සම්බන්ධ කරගන්න. පවුලේ උදවියකට එකතු වෙලා වැඩ කරන්න පුරුදු වෙනවා. සහයෝගය, ඥාති මිත්‍රාදීන්ගේ උදව් උපකාර ලැබෙනවා. ඒ ඇත්ත එක්ක එකතු වෙලා වැඩ කරනවා. ගමේ පිරිස, පන්සලේ හාමුදුරුවෝ සම්බන්ධ වෙනවා. ඒක අන්‍යෝන්‍ය යුතුයකම් හා වගකීම් ඉටු වෙන සහයෝගය වර්ධනය වෙන කාලයක්. ඉවසීම කණ්ඩායමක් ඉදිරිය වැඩ කරනකොට වැදගත් වෙන ගුණයක් ඉවසීම. ඉවසීම මේ පිරිත් පින්කමකින් ලැබෙන. ඒක පිරිත් පින්කම සංවිධානය ඉතාම පිළිවෙලට කරන්න. නේද? ඒක ශබ්ද මාධූර්ය පිරිත් පින්කම ඉතාම අලංකාර අපේ සාම්ප්‍රදායික නර්තනාංග ඒත් එක්කම බෙර තූර පංච තූර නාදය පිරිත් මණ්ඩපයක් කොච්චර රමණීයද නේද? මේ මණ්ඩපයක් නිකන් සකස් කරන්නේ නැහැ. ස්වභාවික දෑවලින් අද නම් කඩදාසි පාවිච්චි කරාට මුල් කාලේ කොක්කොල පාවිච්චි නේද? ඒතර මේ භූමිය බලන්න පිරිත් පින්කමක් කරන හරි ලස්සනයි. කොඩි දාලා සුවඳ දුම් මල් සුවඳ මනස ඒකාග්‍ර වෙනවා. මනස නිවෙන්න අවශ්‍ය කරන පසුබිම හැදෙනවා. අන්න එහෙම තමයි පිරිතකට අවශ්‍ය කරන වපසරිය ගොඩ නැගෙන්නේ. අන්න එතකොට තමයි අපේ මානසික ඒකාග්‍රතාවය හැදිලා මේ පිරිත් දේශනාව සිද්ධ කරනකොට සර්බන් පිරිත් කියන්නේ නැහැ නේ ඔහි. එක එක පිරිත් දේශනාව සිද්ධ කරන විදිහ කරා. දැන් මහා පිරිත් දේශනාවේදී පිරිත පුරනකොට විවිධ ක්‍රමේ වෙනස්. නේද? ඊටාම අදින්නේ සොර ඊටාම අලංකාරවත්. ඊළඟට පොත කියනවා කියලා අපි කියන පළවෙනි බණවර. නේද? තිසරණේ ඉඳලා ඒක ඊටාම ක්‍රමානුකූලව ලස්සනට ඒක කියන. ඊපස්සේ යුග දේශනා ධම්සප්පවතුන් සූත්‍ර දේශනාව කියන වෙනම විදිහකට. ආටානාටි සූත්‍ර දේශනාව හාමුදුරුවෝ දෙනම ගානේ කණ්ඩායම් දෙකකට බෙදිලා ඒක ඊටාම ලස්සනට නේද? ඒ අවසාන මොහොතේ ආටානාටි සූත්‍ර දේශනාව සෙත්පිරි දේශනාව ඊට වඩා වෙනස් විදියක්. ඒතර මේ එකින් එකටම නමස්කාරය කියන දේ වෙනස්. දැන් මහා පිරිතට නමස්කාරය කියන විදිහට නෙමෙයි බණවර පටන් ගන්නකොට නමස්කාරය කියන්නේ. ඊටත් වඩා වෙනස් විදිහ තමයි ධම්සප්පවතුන් සූත්‍රේ නමස්කාරය කියන්නේ. ආටානාටියට නමස්කාරය කියන්නේ තවත් විදියක්. අන්න මේ විදියට මේකේ වෙනම සංස්කෘතියක් ගොඩනැගෙනවා. ඒතර මේ පිරිස් සූත්‍රවල මේ තියෙන ධ්වනි, ශබ්ද අපේ කනට වුණාම මොකද වෙන්නේ? මනසේ සෛල ඊටාම මොළයේ සෛල නේද? ක්‍රමානුකූලව ගොඩනැගිලා ඒ තුල ඒකාග්‍රතාවයක් ගොඩනැගෙනවා. ඒතර පිරිත තුල විශාල මනෝවිද්‍යාත්මක බලපෑමක් අපිට ලබා ගන්න පුළුවන්. සමාජ විද්‍යාත්මක පැත්ත සහයෝගය, මිනිසුන් අතර අන්‍යෝන්‍ය ප්‍රතිබද්ධතාව වගේ ගොඩක් දේවල් ගොඩනැගෙනවා. ඒක පිරිතක් කියලා කියන්නේ සමස්තයක එකතුවක්. ඒ පිරිත් දේශන අවසානයේදී සතුට පිරිත් නුල් පිරිත් පෙන් ලබනකොට නේද? තාම සතුටක් ලැබෙනවා. නැවුම් කලයක පිරිත් පෙන් සකස් කරගන්න. ඒ පිරිත් පෙන ඉස්සර එහෙම නෙමෙයි. ඉස්සර පිරිත් පෙන සකස් කරනකොට ගම්වල අලුතෙන්ම ලිඳක් කැනලා ඒ ජලය තමයි කලේ පිරිත් පෙන් කලේ වෙනම පෙරහැරෙන් වඩම්මන. මල පිරිත කරන්නේ. එතකොට ඊටාම කැපකිරීමකින් කරන්න. දැන් ලිඳක් කනිනවා කියන්නේ තනියම කරන්න බෑ. ගමේ සියලු දෙනාගේ සහයෝගය අර එක ගෙදරක පිරිතක් කරාට ගමේ සියලු දෙනාම එකතු වෙනවා. සහයෝගයෙන් කරන්නේ. එතකොට මේ සහයෝගය අන්‍යෝන්‍ය ප්‍රතිබද්ධතාව ගොඩ නැගෙනවා. ඒතර මේ පින්කම් බෞද්ධ පින්කම් වල
සමාජ විද්‍යාත්මක පැත්තක් මෙන්න මනෝවිද්‍යාත්මක පැත්තක් දෙපැත්තම තියෙනවා. ආගමික පැත්ත වෙන. ඒතර මේ තුනේම එකතුව තමයි හොඳ පිරිපුන් පෞරුෂයක් සහිත පුරවැසියන් ලෝකයට සමාජයට දායාද වෙන්නේ. ඒතර පිරිතක අන්නේ සමාජ විද්‍යාත්මක මනෝවිද්‍යාත්මක පැතිකඩ දකින්න ඕන. ඒතර මේ පිරිතේ අඩංගු වන්නේ මොනවාද කියන එක අපේ දරුවෝ දැනගන්න ඕන. දැන් සෙත් පිරිත් වලට ඊට වඩා වෙනස්. දැන් මහා පිරිත් සූත්‍ර දේශනාවෙන් පස්සේ මේ වෙනම බණවර සජ්ජායනෙන් අනතුරුව අවසානයේ 8 වෙනි දේශනාවෙන් පස්සේ සෙත් පිරිත් දේශනාව. එහිදී සිද්ධ වෙන්නේ ප්‍රධාන වශයෙන්ම කරණීයමෙත සූත්‍රයෙන් ආරම්භ කරලා සිද්ධ කරන අටවිසි පිරිත, ජය පිරිත, ඒත් එකම ජින පංජරය, එම මහා කරුණිකෝනාතෝ කියලා ආරම්භ කරන වෙනම ගාථා පන්තියක් තියෙනවා. මෙන්න මේකට අපි කියනවා සෙත් පිරිත්. මොනවද ඒවට කියන්නේ? ඒවට අපි කියනවා සෙත් පිරිත්. සෙත් පිරිත් පෙළ. සෙත් පිරිත්. සෙත් පිරිත් සූත්‍රය. ඒවා පිරුවාණා පොත් වහන්සේ අගට අද එකතු කරලා තියෙනවා. ඒ විශේෂයෙන්ම තායිලන්තයේ ආශ්‍රිතව ගොඩනැගුණු සෙත් පිරිත්. ඔය අත ජින පංජර සූත්‍රය. ජින පංජර කියලා කියන්නේ බුදුහාමර පංජරයක් කියන්නේ දැලක්. ආරක්ෂිත දැලක් මේකෙත් ගොඩනගන. නේද? ඒක ඊටාම ප්‍රබල ආරක්ෂක විධික්‍රමයක් ගොඩනගන තැන තමයි සෙත් පිරිත් වල සිට. මෙන්න මේ කාරණා අපේ දරුවෝ දැනගෙන තිබිය යුතුයි. ඒක මේව ජීවිතේට එකතු කරගෙන මේ පිරිත් සූත්‍ර දේශනා සිද්ධ කරනකොට ඔබට අර්ථාන්විතව මේ දේවල් සිද්ධ කරගන්න පුළුවන් වෙනවා. ඒක අවසාන ශ්‍රේණි දරුවෝ විදියට විභාගයට පිළිතුරු ලියන්න දැනුමක් එකතු කරගන්නවා වගේම මේ දේවල් වල අන්තර්ගතය හා මේ ඓතිහාසික පසුබිම දැනගත්තාම මේ අර්ථපූර්ණව අපේ දරුවන්ට අනාගතයේ සිදු කරගන්න පුළුවන්. එහෙනම් දරුවනේ අදට අපි මේ පාඩමෙන් සමුගන්නවා ඉදිරියේදී ඉතුරු කොටස සමග සම්බන්ධ වෙමු. අපේ දරුවෝ සියලු දෙනාටම තෙරුවන් සරණයි. සප්පදානං ධම්මදානං කිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් දහම් පාසල් අධ්‍යාපනය ලබන සුවහසක් දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා, ෆ්‍රැසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි අපි වෙමු ටීපී සීලා දහම් පාසල් අධ්‍යාපනය.